තුන්වන පරිච්ඡේදය. සේරුවිලදී මට සුවිශේෂ පැවිදි උතුමෙකු ඇසුරු කරන්නට ලැබුණි. බටහිර සුදු ජාතිකයෙකුගේ වැනි රූපයක් තිබුණු උන්වහන්සේ සුමේ දංකර මාහිමියන් වහන්සේය. උන්වහන්සේ හා සමාගමය මාහට ඉතාමත්ම රුචි විය. උන්වහන්සේ වීරෝදාර පුරුෂයෙකි. තම මුළු ජීවිතයම සේරුවිල වෙනුවෙන් කැප කළ උන්වහන්සේට අපි කවුරුත් ඉතා හෘදයාංගම ලෙස භක්තිවන්ත වූයෙමු. මාහට උන්වහන්සේ මුණ ගැසෙන විට උන්වහන්සේගේ වයස අවුරුදු 87කි. 1923 දී උන්වහන්සේ සේරුවිල සොයා වැඩියහ. එකල ගමන් මඟ තිබුණේ මුහුදු මාර්ගයෙනි. ලක්දිව ගාලු ප්‍රදේශයේ දොඩන්දුවේ ශෛලබිම්බාරාම මහා විහාරයේ තරුණ භික්ෂුවක්ව සිටි අවදියේ උන්වහන්සේ ලක්දිව සුප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමකි. එකල ඉංග්‍රීසි ආණ්ඩුවෙන් හිරගෙවල් වල ධර්ම දේශනා කිරීම පිණිස පත් කරන ලද්දේද උන්වහන්සේවය. මිනිසා ගාලු වරායෙන් නැව් නැග මඩකලපුව ත්‍රිකුණාමල වැනි ප්‍රදේශවල ධර්ම දේශනාවන්ට වැඩම කිරීම උන්වහන්සේගේ සාමාන්‍ය සිරිතයි. දිනක් උන්වහන්සේ ත්‍රිකුණාමලයට ධර්ම දේශනාවකට වැඩම කළහ. ඒ ත්‍රිකුණාමලයේ සිංහල වෙළඳ සංගමයේ ආරාධනයෙනි. 1922 දී පැමිණි මේ ගමනේදී උන්වහන්සේ වැඩ සිටියේ ත්‍රිකුණාමලයේ ජයසුමනාරාම විහාරස්ථානයේය. එම විහාරස්ථානයේ නිර්මාතෘවරයා බවට පත් වූයේද උන්වහන්සේමය. එහිදී එම ප්‍රදේශවාසී දායකයන්ගේ අපූරු තොරතුරක් අසන්නට ලැබුණි. අපේ හාමුදුරුවනේ, මුහුදෙන් එතර කොට්ටියාරම් පත්තුවේ සේරුවිල නමින් පළාතක් තියෙනවා. එහි ගරා වැටුණු චෛත්‍යයක් තියෙනවලු. පොහෝ දිනවල හේවිසි නාදය ඇසෙනවලු. බුදුරැස් විහිදෙනවලු. හාමුදුරුවනේ, අපි දවසක ඒ චෛත්‍ය වැඳ පුදා ගන්නට යමු. මේ අපේ නායක ස්වාමීන් වහන්සේට අසිරිමත් තොරතුරක් විය. උන්වහන්සේ සේරුවිල පිළිබඳ මහත් කුතුහලයෙන් විමසන්නට ඌහ. කරුණු සොයන්නට ඌහ. සේරුවිල වන්දනාවේ යෑමට දිනයක්ද නියම කරගත් උන්වහන්සේ යලි ශෛලබිම්බාරාමයට වැඩම කළේ මහත් ප්‍රීතියකින් යුක්තවය. සේරුවිල ගැන තොරතුරු සොයද්දී උන්වහන්සේට වැදගත් පොතක් හමු විය. එනම් ධාතු වංශයයි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු එම සම්බුදු ශරීරය ආදාහනය කළහ. එහිදී උන්වහන්සේගේ නොවිසිරුණු ධාතුන් වහන්සේලා අතරින් විශාලතම ධාතුව වූයේ ලලාට ධාතුන් වහන්සේය. එනම් නලල් තලයයි. මෙකී ලලාට ධාතුන් වහන්සේ පිළිබඳව තොරතුරු ඇතුළත් වන්නේ ධාතු වංශයේය. දුටුගැමුණු මහරජතුමාගේ පියාණන් වන කාවන්තිස්ස රජතුමා විසින් එකල බැබලී තිබුණු සේරු නුවර ශිව නම් වූ හා ලෝණ නුවර ගිරි අබා නම් වූ යුව රජවරුන් සමග එකතුව සේරුවිල සමීපයෙහි වරාහ සොණ්ඩි නම් වූ ගල් කෙමියට නැගෙනහිරෙන් සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයා ඉදිකෙරූ බව එහි සඳහන්ය. චුල්ල පිණ්ඩපාතික තිස්ස නම් වූ මහා රහතන් වහන්සේ නමකගේ පූර්ණ අනුග්‍රහයත් අවවාද අනුශාසනාත් පරිදි කරවන ලද මංගල මහා චෛත්‍ය රාජයා පිළිබඳව ඉතා රමණීය වූත් ඓතිහාසික වූත් කදිම විස්තරයක් එම ධාතු වංශයෙහි ඇත. ධාතු වංශය කියවූ අපගේ නායක ස්වාමීන් වහන්සේ එයින් වශීකృత වූහ.
දිනක් ත්‍රිකුණාමලයේ දායක පිරිසක්ද කැටුව. උන්වහන්සේ සේරුවිල චෛත්‍ය වන්දනාවේ පිටත් වූහ. ත්‍රිකුණාමල ජැටියෙන් බත්තලකට නැග සතපුම් 13ක පමණ ප්‍රමාණයක් මහා සයුර තරණය කොට මුත්තූර් නම් වූ ගමට ගොඩ වටහ. මුත්තූර් යනු පැරණි මුතු ගමය. එහි වෙළඳාමේ යෙදී සිටි සිංහල බෞද්ධ කීප දෙනෙකුගෙන් උපස්ථානද ලබා කරත්තවල නැගී තෝප්පූර් බලා ගමන් ගත්හ. තෝප්පූර් යනු තූප ගමය. දැන් එය මුළුමනින්ම මුස්ලිම් ගමකි. එතැන් සිට අලිකොටි වගවලසුන්ගෙන් ගහන මහා වනයට පිවිසුනහ. සතුන්ගේ මංමාවත් ඔස්සේ සතපුම් 5ක පමණ දුරක් නැගෙනහිර දෙසට පියමන් කොට සේරුවිල විල්තෙර වරාහ සොණ්ඩි නම් ගල්කෙමිය අසලට පැමිණියහ. එතැන් සිට වටපිටාව විපරම් කොට බලද්දී ගරා වැටුණු සුවිසල් ගල් කුළුණු වලින් හෙබි දැවැන්ත වෘක්ෂයන්ගෙන් ගහන වූ අඩි 30ක් පමණ උස කඳු ගැටයක් දක්නට ලැබුණි. එය වනාහි බුදුරජාණන්ගේ ලලාට ධාතුව තැන්පත් කොට තනවන ලද මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේය. රැගෙන ගිය මල් පහන්ද සුවඳ දුම් පූජා කොට බුද්ධ පූජාව පවත්වා වන්දනා කොට අපනා හිමියන්ද දවල් දන් වළඳා එහිම පසක ගිමන් හැරීම පිණිස මොහොතක් සැතපුණහ. එසැනින් උන්වහන්සේට සිහිනයක් පෙනුනි. එනම් මෙම චෛත්‍ය රාජයා ප්‍රතිසංස්කරණය කොට කිරි බැබලෙමින් තිබුණු ආකාරයයි. අවදි වූ උන්වහන්සේ චෛත්‍ය රාජයා වන්දනා කොට මාගේ ස්වාමී වූ ඒ භගවත් ආරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම ලලාට ධාතුව තැන්පත් කොට තනවන ලද මෙම චෛත්‍ය රාජයා යලිත් පෙර පරිද්දෙන්ම බබළුවන්නට මට අවස්ථාව ලැබේවායි කියා දැඩි ලෙස අධිෂ්ඨාන කළහ. කිසිදු ගමන් පහසුවක් නැති අලිකොටි වගවලසුන් ගහන මදුරුවන්ගෙන් ගහන මහා වනයේට හුදකලාවේ පැමිණි චෛත්‍යයක් ප්‍රතිසංස්කරණය කිරීමට සිත යොමු කර ගැනීම තුළ උන්වහන්සේ කෙතරම් ධෛර්ය සම්පන්න කෙනෙක්දැයි අපට සිතාගත හැකිය. බුදුසසුන කෙරෙහි මහත් භක්තියක් ඇති උන්වහන්සේ එකල ඉංග්‍රීසි ආණ්ඩුවේ භාෂා පරිවර්තකව සිටි වැල්ලවත්තේ ඩී.ඩී. වීරසිංහ නම් මුදලිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව සේරුවිල චෛත්‍ය වර්ධන සමිතිය පිහිටවන්නට සමත් වූහ. ඉන්පසු උන්වහන්සේගේ සිහිනය වූයේ සේරුවිල චෛත්‍ය ප්‍රතිසංස්කරණයයි. එය හිතන තරම් ලෙහෙසි වැඩක් නොවීය. එකල එංගලන්තයේ සිට කොළඹ දක්වා සිමෙන්ති පීප්පයක් ගෙන ඒම පිණිස වැයවන්නේ රුපියල් 11කි. නමුත් එම සිමෙන්ති පීප්පය කොළඹ සිට සේරුවලට ගෙන ඒමට රුපියල් 25ක් වැය වේ. මෙයින් එකල ගමන් බිමන්හි ඇති දුෂ්කරතාවය කෙතරම් බරපතලදැයි තේරුම් ගත හැකිය. අප නාහිමිපානෝ කිසිවකින් නොසැලුන සේක. දොඩන්දුවේ සිට නැවෙන් ත්‍රිකුණාමලයට පැමිණ බත්තලේ ගමනේ යෙදී මුත්තූර් සිට සේරුවිල දක්වා කරත්තයකින් ගොස් සේරුවිල ප්‍රතිසංස්කරණයට වැඩ පටන් ගැනීම කෙසේ කළාහුදැයි අද අපට සිතාගත නොහැකිය. උන්වහන්සේගේ මුල් නවාතැන වූයේ ගරා වැටුණු චෛත්‍ය මළුවේ පිහිටි සුවිශාල කෝන් ගසය. එම කෝන් ගස මත තැනූ කුඩා අට්ටාලය උන්වහන්සේගේ ආවාසය විය. ඇතැම් දිනවල වැසි කාලයක කිසිවෙක් නැත. සතිය හමාර උන්වහන්සේ හුදකලාවේ සිටිති. දානය පිණිස ගනු ලබන්නේ දියෙන් පොඟවාගත් හබල පෙතිය. සේරුවිලට පැමිණ දින 2-3 යන විට මැලේරියා උණ හටගනී.
එවිට උන්වහන්සේ කරන්නේ ආපසු දොඩන්දුව බලා පිටත් වීමයි. උන්වහන්සේගේ ගුරුදේවයන් වන පොළොන්නරු යුගයෙන් මෙපිට පහළ වූ අසහාය සංස්කෘතික ටීකාචාර්යවරයාණන් වූ දොඩන්දුවේ ශ්‍රී සීලකන්ද මාහිමියන් වහන්සේ තම ශිෂ්‍යයා ගැන සංවේග උපදවා ගත්හ. මෙතරම් මැලේරියා උනෙන් දුක් විඳිමින් අසාමාන්‍ය වෙහෙසකට පත්වීම ගැන නොකමැති වූහ. ඈ සුමේදං කර, ඔය ගමනේ ඇති තේරුම කුමක්ද? මැලේරියා උණ හැදෙනවා, එනවා, සනීප වෙනවා, යනවා. ඔහොම කියොත් තරුණ වයසේම උන්වහන්සේ අපවත් වේවි. එයට සවන් දී ඊතා යටහත් පහත් ලෙස අපනාහිම්පානෝ මෙසේ පිළිතුරු දුන්හ. අපේ නායක හාමුදුරුවනේ, බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් මහන්සි වෙලා අපවත් වෙන්නට ලැබුණොත් මට ඒකත් සැපයක්. අප නාහිමිපාණන් හට මෙය කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ. උන්වහන්සේට ලොකු පිරිසකගේ සහයෝගය අවශ්‍ය වේ. වැල්ලවත්තේ ඩී.ඩී. වීරසිංහ මුදලිතුමා සොයා ගියේ ඒ වෙනුවෙන්ය. සේරුවල ගැන අප නාහිමියන් විසින් කරන ලද විස්තරයට සවන් දී සිටි වීරසිංහ මුදලිතුමා මෙසේ ඇසුවේය. හාමුදුරුවනේ, බොහෝම හොඳ අදහසක්. එතකොට මගෙන් කෙරෙන්න ඕනෑ මොනවාද? අප නාහිමිපාණෝ මෙසේ පිළිතුරු දුන්හ. මුදලිතුමා, ශ්‍රද්ධාවන්ත දායකයෙකුගෙන් සිදුවිය යුතු සේවාව ඔබතුමා කරන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගෙන් සිදුවිය යුතු සේවාව මා කරන්නම්. මෙම පිළිතුරින් මුදලිතුමා මහත් ප්‍රසාදයට පත්විය. එතුමාගේ සම්පූර්ණ කැපවීම ඒ වෙනුවෙන් ලැබුණි. 1923 ත්‍රිකුණාමල ජයසුමනාරාම විහාරයේදී ආරම්භ කරන ලද සේරුවිල චෛත්‍ය වර්ධන සමිතිය මහත් උද්‍යෝගයෙන් ක්‍රියා කරන්නට පටන් ගත්තාය. එකල ධනවත් සිංහල ව්‍යාපාරිකයන් 23 දෙනෙක් පමණ ත්‍රිකුණාමලයේ වෙළහෙළඳාම් කළහ. පටු ජාතිවාදයත් පටු දේශපාලනවාදයත් නොතිබුණු එකල සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා මහත් සමගියෙන් කටයුතු කළහ. චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඒ සියලු දෙනාගේම සහයෝගය ඉතා හොඳින් ලැබුණි. අන්‍යාගමික ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අටවන ලද ජාතිවාදී උගුලේ වැටුණු ලාංකීය ජනතාව ගොඩ පැමිණිය නොහැකි තරම් ආඝාතයකට වැටී තිබුණේ අන්‍යෝන්‍ය අවබෝධයක් නැතිකම නිසාය. එකල මෙතරම් පිරිහී නොතිබුණි. ඉතා සුළු කලකින් මහා වනය මතින් අඩි 100ක් උස ඇති චෛත්‍ය රාජයන් වහන්සේ මතුවිය. 1931 දී චෛත්‍ය රාජයන් වහන්සේගේ කොත් පැළඳවීමේ මහෝත්සවය සිදු කරන ලදී. කිසි පහසුකමක් නොතිබුණු එකී උත්සවය වෙනුවෙන් සැදැහැවත් ජනතාව දසදහසකට අධික පිරිසක් සහභාගී වූහ. චෛත්‍ය රාජයාගේ සම්පූර්ණ කටයුතු නිමවීම පිණිස එකල රුපියල් 2,50,000ක මුදලක් වැය වී තිබුණි. එකල ඇතැම් දිනවල නායක ස්වාමීන් වහන්සේ රාත්‍රියේ අවදිව චෛත්‍යයට පහළින් තනවන ලද තම කුඩා ආවාසයේ ඇඳමත වාඩි වී ඇහුම්කන් දීගෙන සිටිති. මිහිරි හඬින් සජ්ජායනා කරන පිරිත් ඇසේ, වන්දනා ගාථා ඇසේ, ඊතා ඉමිහිරි හඬින් හේවිසි හඬ ඇසේ. ඇතැම් දිනවල පැය ගණන් මහා සෑයෙන් බුදුරැස් විහිදෙනු අප නාහිමියන් වහන්සේ බලා සිටින්නේ නිරාමිස ප්‍රීතියෙන් යුතුවය. සාමාන්‍යයෙන් ආවාසගේ දොර අරින්නේ උදේ 7ට පමණය. ඒ වන විටත් කුස්සියේ අලුගොඩ අසල වලස්සු පැමිණ සුවසේ නිදා සිටිති. උන්වහන්සේ එළියට පැමිණ, "හා දැන් ඉතින් ඵලයල්ලා.
කී විට වලස්සු හිමිහිට මගහැර යති. චෛත්‍ය රාජයන් වහන්සේට මහත්සේ පෙම්බැඳි හස්ති රාජයෙකුගේ පුවතක් නාහිමියන් වහන්සේ අපට පැවසූ අයුරු මතකය. ඒ ඇත් රජා නිතර පැමිණ චෛත්‍ය රාජයන් වහන්සේ පැදකුණු කරති. සැබවින්ම සේරුවිල චෛත්‍ය යනු මෙතෙක් ලක්දිව මා දුටු මසිත් ඇඳ බැඳගත් ඉතාමත් දර්ශනීය චෛත්‍යයයි. ඇතැම් දිනවල මම මහත් ආසාවකින් චෛත්‍ය රාජයන් වහන්සේ දෙස නෙත් දල්වා බලා සිටිමි. ඒ සලපතල මළුවේ පසෙක වාඩි වී එසේ බලා සිටින කල මා සිත නිතින්ම අතීතය කරා දිවයයි. එකල රහතන් වහන්සේලා මහා සෑය වන්දනා කළ අයුරු මම සිතින් මවා ගනිමි. කාවන්තිස් නිරිඳුන් ඒ රහතුන් ඇසුරු කරමින් සදහෙන් ඔකඳ වී යන අයුරු මම සිතින් මවා ගනිමි. ස්තූප ගර්භෙහි තැන්පත් කොට ඇති නවරියන් රන්මුවා පිළිම වහන්සේගේ නරල් තලයෙහි ඒ උතුම් ලලාට ධාතුව වැඩ සිටිනා අයුරු මම සිතින් මවා ගනිමි. කොටින්ම සේරුවිල චෛත්‍ය යනු අපව එක්තරා සුවිශේෂ සුන්දර යුගයකට රැගෙන යන කැඩපතක් වැනිය. සේරුවිල චෛත්‍යයට අප නාහිමිපාණන් වහන්සේ බොහෝසේ බැතිමත් වූහ. සේරුවිල සුදුහාමුදුරුවෝ යනුවෙන් නන් ලද අප නාහිමිපාණන් වහන්සේගේ ඇසුර මම වඩාත් ප්‍රිය කළෙමි. උන්වහන්සේ විවේක වේලාවන්හිදී සතිපට්ඨාන සූත්‍රය කියවනු ඇසීමට මම ඊතා රුචි කළෙමි. ඊ타මත් නිහතමානී නිර්හංකාර වූ අප නාහිමියන් සැහැල්ලු සිතින් කල්යවූ කෙනෙකි. උන්වහන්සේගේ ඇසුර සියලු දෙනාම පාහේ ප්‍රිය කළහ. යලි මිනිස් ලෝකේ උපදින්නට උන්වහන්සේට කැමැත්තක් තිබුණේ නැත. උන්වහන්සේටම ආවේනික වූ මට සිලිටි භාෂාවෙන් කතා කිරීම ඇසීමට අප ඊ타මත් කැමති වෙමු. ඇතැම් දිනවල නාහිමියන් අසල බිම වාඩි වී පිළිසඳර කතා කරමින් සිටින විට දවසක් මෙසේ වදාළහ. අනේ බොලේ, ආයෙනම් මනුස්ස ලෝකෙට එන්න මගේ කැමැත්තක් නැහැ. මං කැමති ධානය උපදවාගෙන බඹලොවට යන්නයි. ඉතින් උන්වහන්සේ මෛත්‍රී භාවනාව දියුණු කළොත් හරියයි නේද? අප කරන්නේ උන්වහන්සේගේ අදහසට අනුබල දීමයි. සැබවින්ම අප ජීවිතයට උන්වහන්සේගේ අදිෂ්ඨානයත්, සිව්පසයට නොඇලීමත්, නිර්හංකාරකමත්, සැහැල්ලු ජීවිතයත් තදින් බලපෑවේය. උන්වහන්සේට වඩාත්ම ආදරය කරේ සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේය. සරණකිත්ති නාහිමියන් උන්වහන්සේගේ සෙවණැල්ලමින් සිට උපස්ථාන කළ අයුරු අපට තවමත් මතකය. මා සිටින කාලයේම කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේද එහි සිටියහ. කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ ඇසුරද මම ප්‍රිය කළෙමි. අපි කවුරුත් මල් නෙලාගෙන සන්දෑ යාමේ සෑමලුවට ගොඩ වෙමු. හුදකලාවේම තැන් තැන්වල වාඩි වී සිත් වූ පරිද්දෙන් වන්දනා කරමු. ඇතැම් දිනවල අමරකීර්ති හිමියන්ද සෑමලුවේ බොහෝ වෙලා වාඩි වී භාවනා කරන අයුරු මම බලා සිටිමි. මසිතට මහත් සතුටක් ඇතිවේ. අමරකීර්ති ස්වාමීන් වහන්සේ අප තුළ ශ්‍රද්ධාව ඇතිවීම පිණිස බුදුරජාණන් වහන්සේ ගැන නොයෙක් තොරතුරු කියා දුන්හ. බුද්ධ වන්දනාව පිණිස අපව උනන්දු කළසේක. සමාජයට මහත් සේවාවක් කිරීමට ආශා කළ උන්වහන්සේ එකල නෙළුම් ළමා සංවිධානය නමින් සංවිධානය පිහිටුවා ප්‍රදේශවාසී දරුසිඟිත්තන් දහමට යොමු කිරීම පිණිස මහත් වෙහෙසක් ගත්හ. මගේ ජීවිතේ වඩාත් කිට්ටුවෙන් ඇසුරු කරන්නට ලැබුණේ
අතිගරු සේරුවිල නාහිමිපාණන් වහන්සේ, සේරුවිල සරණකිත්ති නාහිමියන් වහන්සේ හා කොටපල අමරකිත්ති ස්වාමීන් වහන්සේත්ය. එමෙන්ම රඹුක්වැල්ලේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේවද මට ඇසුරු කරන්නට ලැබුණි. මා සහෝදර මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේ, ආනන්ද කිත්ති ස්වාමීන් වහන්සේත් ආදී අපි කවුරුත් සහෝදර බැඳීමකින් යුතුව ඊටමත් සමගි සම්පන්නව වාසය කළෙමු. මගේ ජීවිතයේ බණ භාවනාව පිණිස තදින් යොමු වීමට අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ ඇසුර මට තදින්ම බලපෑවේය. දොඩන්දුවේ කුටියක වැඩ සිටි මාතලේ වනරතන නම් වූ භාවනා යෝගී සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් ගැන අමරකිත්ති හිමියන් විසින් අපට තොරතුරු කියා දෙන විට අපි මහත් ප්‍රීතියෙන් යුතුව නෙත් ආයාගෙන සිට අසා සිටිමු. වරක් කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ අප නාහිමිපාණන්ගේ 90 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් මල්මිටි 90000ක පූජාවක් සංවිධානය කළහ. එකල පවා මහා පින්කම් කිරීමේ අපුරු කුසලතාවයක් අමරකිත්ති ස්වාමීන් වහන්සේ තුල තිබුණි. එමෙන්ම ඇතැම් දිනවල පිඬුසිඟා යෑමෙන් පිණ්ඩපාත චාරිකාවද අපට පුරුදු කෙළේ උන්වහන්සේය. ශාසනික වශයෙන් අපේ දියුණුව උන්වහන්සේ නිතර අපේක්ෂා කළසේක.